යාන්ත්‍ර විද්‍යා පාඩමේ අපේ 4 වෙනි දවස අද. අපි පහුගිය දවස් ටිකේ කරපු ටික ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ. අද අපි කතා කරන්න හදන්නේ චලිත සමීකරණ කියන මාතෘකාව. එතකොට මේ චලිත සමීකරණ කියන එක පාඩම් වල ඉස්සරහට භාවිත කරනවා. පාඩමේ විතරක්ම නෙවෙයි ඔය මේ සිද්ධාන්ත ටික තියෙන්නේ. වෙනත් පාඩම් වලත් භාවිතා වෙන ඉඳ මේ ගොඩක් වැදගත් කොටසක් මේක චලිත සමීකරණ කියන්නේ. එතකොට චලිත සමීකරණ 4ක් අපි ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලා අපි සිද්ධිය, ඒ කියන්නේ සිදුවීම තේරුම් ගමුකෝ. අපි හිතමු වස්තුවක් තියෙනවා. චලිත වෙන්න පුළුවන් වස්තුවක්. මොකක් හරි. වාහනයක් කියලා හිතා ගන්නකෝ. ආරම්භයේදී, ඒ කියන්නේ t සමානයි බිඳුව කියන්නේ අපි මේ කාලය මනින්න පටන් ගන්න අවස්ථාව. දැන් මේ මොහොතේ තමයි t සමානයි බිඳුව කියන්නේ. t සමානයි බිඳුව අවස්ථාවේදී ආරම්භයේදී එයාට u වේගයක් තියෙනවා. එතකොට u කියන්නේ එයාගේ ආරම්භක ප්‍රවේගය කියලා අපි කියනවා. ඊට පස්සේ අපි ගමු දැන් මෙයා ඉස්සරහට යනවා. නේද? දකුණු දිශාවට චලිත වෙනවා. ඔන්න ඔය විදිහට. අපි කියමු අපි හිතමු එයා දකුණු දිශාවට චලිත වෙද්දී එයා t කාලයක් තුල කිසියම් t කාලයකට පස්සේ එයාගේ වේගය v අගය දක්වා වැඩි කරගත්තා. u සිට v දක්වා එයාගේ වේගය වැඩි කරගත්ත කියලා හිතුවොත් ඔය v කියන එකට අපි කියනවා එයාගේ අවසාන ප්‍රවේගය කියලා. u කියන්නේ ආරම්භක ප්‍රවේගය, v කියන්නේ අවසාන ප්‍රවේගය, t කියන්නේ එයාට ඒකට ගත වෙච්ච කාලය. එතකොට ඒ කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වුණා t කාලයක් තුල. අපි කියනවා එයා ත්වරණය වුණා කියලා. ඉතින් මේ වස්තුවේ ත්වරණය මම ඔතන ඔන්න ඔය විදිහට සිම්පල් a අකුරෙන් ලියමු. එතකොට සිම්පල් a කියන්නේ ත්වරණය. එතකොට ඔය කාලය තුල එයා කිසියම් විස්ථාපනයකුත් සිද්ධ කළානේ. කිසියම් දුරක් ගමන් කළානේ s කියලා. එතකොට එයාගේ විස්ථාපනය අපි s කියලා ගමු. එතකොට ඔන්න ඕක තමයි සිදුවීම. ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. අවසාන ප්‍රවේගයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා. කාලයක් ගත වුණා t කියලා. ඒකේ කාලය තුල විස්ථාපනයකුත් සිද්ධ කළා s. එතකොට උතන විචල්්‍ය කීයක් තියෙනවද? u a v t සහ s. විචල්්‍ය පහක් තියෙනවානේ. එතකොට විචල්්‍ය පහෙන් අපි සමීකරණ 4ක් ගොඩනගනවා. අන්නේ සමීකරණ වලට අපි කියනවා චලිත සමීකරණ කියලා. ඉතින් අද දවසේ අපි කරන්න ඉන්නේ ওই චලිත සමීකරණ 4 අපි ගොඩනගනවා. මම ගොඩනගද්දී ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕන. ඊට පස්සේ මම වෙලාවක් දෙන්නම් ලියා ගන්න. චලිත සමීකරණ 4 ගොඩනගුවට ඒ චලිත සමීකරණ දාලා ගණන් මම හිතන් ඉන්නේ ගණන් 5ක් විතර අදට කරන්න. 5ක හෝ 6ක්. ඉතින් ඒ ගණන් 6 කරලා අදට නවත්තන්න තමයි හිතන් ඉන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලා මේ චලිත සමීකරණ 4 ගොඩනගා ගමු. ඉතින් දැන් ඔයාලා ගාව කොලයක් එහෙම තියෙනවනේ. පොඩ්ඩක් ওই රූපය ඇඳලා පදවල තේරුම් ටික ඔය දකුණු පැත්තේ ලියලා තියෙනවා u කියන්නේ මොකද්ද v කියන්නේ මොකද්ද එහෙම. ඒ ටික ලියා ගන්නකො. මම විනාඩි දෙකක් දෙන්නම්. කොලයක කටු සටහන් කොලයක හරි මුඛ හරි කමන්නේ. ඔය රූපය ඇඳ ගන්න. ඊට පස්සේ ඔය පදවල තේරුම් ටික ලියා ගන්න. මාතෘකාවත් ලියා ගන්න චලිත සමීකරණ කියලා. විනාඩි දෙකක් දෙන්න. කොලයක ලියා ගන්න ඔය ටික.
ඒ ගාන කරගෙන යන අතරේ මොකක් හරි ගැටලුවක් ආවොත් මේ WhatsApp message එකක් එහෙම දාන්න පුළුවන් ඔයගලන්ට. හොඳේ මොකක් හරි තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් අහන්න. ළමයි අහනවා අනිත් පන්ති වල කරගෙන යන අතරතුර ගැටලුවක් ආවොත් එයාලා ශනිකව WhatsApp message එකක් දාලා ප්‍රශ්න අහනවා මට. එතකොට ඒක මම ඒ වෙලාවෙම කියලා දෙන්න පුළුවන්. තව විනාඩියක් ගන්න. හරි මම හිතන්නේ කාලය ඇතිනේ. හොඳයි. දැන් අපි එහෙනම් චලිත සමීකරණ ටික ඔප්පු කරගන්න බලමු. මම යන්නම් ඊළඟ පිටුවට. හරි. දැන් ඔය සිදුවීම තියෙනවනේ වම් පැත්තේ නේද රූපය ඇදලා. අපි ගමු දැන් මේ ත්වරණයට තියෙනවනේ සමීකරණයක්. ඒ සමීකරණය අපි දැනටම දන්නවා. මොකද්ද ත්වරණයට තියෙන සමීකරණය? A සමානයි ත්වරණය සමාන වෙන්නේ මොකටද? ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ A සමානයි වීරණ u බෙදීම t නේ. ඔක තමයි ත්වරණයට තියෙන සමීකරණය. වීරණ u හරි අර v අකුර එක පොඩ්ඩක් අවුල් ගියා. A සමානයි වීරණ u බෙදීම t. දැන් ඔතන හරස් ගුණිතය දාන්නම්. එතකොට අර දකුණු පැත්තේ පහළ තියෙන t එක වම් පැත්තේ තියෙන ඒත් එක්ක ගුණ වෙනවානේ. ඒකට අපිට ලියන්න පුළුවන් a වාරයක් t සමානයි ඍණ u වම් පැත්තට ගෙන යන්න. එතකොට v උක්ත වුණොත් v සමාන වෙනවා u ධන a t කියලා. මේක අපේ ඔක තමයි අපේ පළවෙනි චලිත සමීකරණය. ඔන්න එකක් හරි. පොඩ්ඩක් ඔක ලියා ගන්න. තප්පර 30ක් දෙන්න. ඔය පුක්කරපිය ආය රූප හඳින්න එපා. දැන් එකපාරක් ඇන්දානේ. ඔය පළවෙනි චලිත සමීකරණය ඔප්පු කරගත්තා. ඒක ලියා ගන්න. ඔප්පු කරපු එකත් එක්ක ලියා ගන්න. v සමානයි u ධන at. ඔක අපේ පළවෙනි චලිත සමීකරණය. හරිනේ. හොඳයි. ඒ කාලය ප්‍රමාණවත්. ඊළඟට දැන් හොඳට අහගන්න. අපි ගාව මෙහෙම සමීකරණයක් තියෙනවා. මතකද ඔයගලන්ට? S සමාන ut කියලා එකක්. දැන් ඔය සමීකරණය අපි ඉගෙන ගත්තා ප්‍රවේගය ගැන කරද්දී. ඔය S සමාන ut සමීකරණ S කියන්නේ විස්ථාපනය, u කියන්නේ ප්‍රවේගය, t කියන්නේ කාලය. හැබැයි මේ සමීකරණය අපි දැම්මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු වලට විතරයි. මේ වස්තුවට නියත ප්‍රවේගයක් තියෙනවා නම් විතරයි ඔය සමීකරණය දාන්නේ. u කියන්නේ එතකොට ඒකාකාර ප්‍රවේගය. හැබැයි ඕක ඔය සමීකරණය මෙන්න මේ ඔය සිද්ධියට දාන්න පුළුවන්ද? දැන් ඔය අපේ රූපෙට බලන්න මේකේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක් නෙවෙයිනේ ඔක. ඔකට ත්වරණය වෙන වස්තුවක් ඕක. ප්‍රවේගයේ u සිට v දක්වා වැඩි වෙනවා. ඉතින් ඔහොම ප්‍රවේගයේ වෙනස් වෙන සිද්ධියකට S සමාන ut දාන්න බෑ. හැබැයි ඔය S සමාන ut එක පොඩ්ඩක් පොඩි වෙනසක් කරලා දාන්න පුළුවන්. අපි u වෙනුවට දැන් u ට දාන එකනේ ප්‍රශ්නේ. t නම් අවුලක් නැහැ. කාලය t. විස්ථාපන s. එතකොට s කිය අවුලකුත් නැහැ. අවුල තියෙන්නේ u ට දාන්නේ මොකද්ද කියන එක. හේතුව u ට මොකද්ද උන්නේ? ආරම්භයේ u වගේක් තිබ්බා. ඒක ටික ටික වැඩි වෙලා අන්තිමට v දක්වාම වැඩි වුණා. එතකොට u ට දාන්නේ මුලින්ම තිබ්බ එකද අන්තිමට තිබ්බ එකද? u ද v ද කියන ගැටලු වෙනවා. අපි u ට දානවා u ගේ මධ්‍යන්නේ. ඒක සාධාරණයිනේ.
මුලින්ම තිබ්බ ප්‍රවේගයක් නෙවෙයි. අන්තිමට තිබ්බ ප්‍රවේගයක් නෙවෙයි. ඒ දෙකේ මැද අගය. අපි කියනවා මධ්‍යයන්ය කියලා. එහෙනම් u වෙනුවට අපි ප්‍රවේගී මධ්‍යයන්ය ආදේශ කරනවා. එහෙනම් මම පොඩ්ඩක් මේක සමීකරණය ආපහු පොඩ්ඩක් වෙනස් කරනවා. u වෙනුවට මම ලියනවා u වෙනුවට මම ලියනවා u ගේ මධ්‍යයන්ය. ඒක මං u ඇවරේජ් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවානේ. u ගේ ඇවරේජ් එක avg අකුරු දාගන්නම්කෝ. මධ්‍යයන්‍ය ප්‍රවේගීය වාරයක් කාලය. ut නැතුව u average t කියලා දාන්න. දැන් s සමානයි u average එක කොහමද හොයන්නේ? මධ්‍යයන්‍ය හොයාගන්නේ. මැදගය. මැදක එනවා ආරම්භකගේ අවසානගේ එකතු කරලා දෙකෙන් බෙදුවොත්. එතකොට u average ලියන්න පුළුවන් මෙහෙමනේ. u ධන v ඔක දෙකෙන් බෙදුවම එන්නේ මධ්‍යයන්‍යනේ. වාරයක් t කියලා. එතකොට අපිට ඔන්න ඕක තමයි අපේ දෙවනි චලිත සමීකරණය. සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t. හරි. ඔය ඉතුරු දැන් අර කලින් ටිකට ඉතුරු ටිකත් එකතු කරගන්න. දෙවෙනි සමීකරණය ඔප්පු කරගත්ත විදිහ ලියා ගන්න. විනාඩියක් දෙන්න. හරි. කාලය ප්‍රමාණවත්. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් ඕකේ ඔප්ෂන් එකක් තියෙනවා අත උස්සන්න කියලා. තේරෙනවද? ඊළාට ඒක දෙන්න එපා කවුරුත්. මේ තියෙනවා නම් මට වෙනම WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. මොකද මේක ස්ටක් වෙනවා ඔය එහෙම කරාම. WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මම කියලා දෙන්නම්. නැත්නම් මම පස්සේ වෙනම වෙලාවක් දෙන්නම් ඔයගලන්ට ප්‍රශ්න අහන්න. හොඳයිනේ. ලියාගත්තානේ. එතකොට ඊළඟට තුන්වෙනි චලිත සමීකරණය ඔප්පු කරගන්න යන්නේ. ඒකට මෙහෙම දෙයක් කරන්න. දැන් අපිට දෙවෙනි සමීකරණය ආවා s සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t නේ. ඔය දෙවෙනියට ආප එක මම ආපහු ලියන්නේ. මේ දෙවෙනි සමීකරණයට පළවෙනි සමීකරණයෙන් මම ආදේශ කරනවා. පළවෙනි සමීකරණය v සමානයි u ධන t. කියන්නේ s සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t සමීකරණයේ v වෙනුවට පළවෙනි සමීකරණයෙන් මට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? v වෙනුවට u ධන at කියලා. එහෙනම් ඔන්න අපි ආදේශ කරගමුකෝ. s සමානයි u ධන v වෙනුවට මම දාන්න පුළුවන් මොකද්ද? v වෙනුවට පළවෙනි සමීකරණේ තියෙනවා u ධන at කියලා නේ. එහෙනම් මම v වෙනුවට දානවා u ධන at. බෙදීම දෙකේ තියෙනවා එළියේ t එකක් තියෙනවා. දැන් ඕක හිමින් සැරේ සුළු කරගන්න ඕන. බලන්න ඕක. u ධන u කියන්නේ 2u නේ. ධන at එක හැමම තියෙනවා. එක් මම මේ t මෙතන මේ බෙදීම දෙක එකක් තියෙනවා නේද? ඒ බෙදීම දෙක ඊට පස්සේ අන්සලු කරනවා. මොකක්ද එන්නේ? කයු වාරයක් දෙක AT වාරයක් බෙදීම දෙක කියලා එනවා. දෙකර දෙක මෙතන එතකොට අපිට සමීකරණයක් වෙනවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. ඔන්න ඕක තමයි අපේ තුන්වෙනි චලිත සමීකරණය. හරි. ඒ ටිකත් ලියා ගන්න. තුන්වෙනි චලිත සමීකරණ ඔප්පු කරපු විදිහත් ලියා ගන්න. විනාඩියක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න.
සමීකරණ තුනක් දැන් ඔප්පු කරගන්න. තව එකක් ඔප්පු කරගත්තම ඔය චෛත්‍ය සමීකරණ ඔප්පු කරන්න එක ක්‍රමයක් නැහැ. ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලා කැමති ක්‍රමයකින් ඔප්පු කරන්න පුළුවන්. කොහොම හරි මේ ඔය ඔප්පු කරන එක අපේ සිලබස් එකේ නැහැ. ඔප්පු කරලා පෙන්නන්න කියලා කවදාවත් විභාගෙදී අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. එළිය විභාගෙදී නම් අහන්න ඉඩක් ඇත්තෙම නැහැ. ඔකේ අහන්නේ ඔය සමීකරණ හතර පාවිච්චි කරලා ගණන් හදන එක. ඉතින් ඔයාලට සමීකරණ හතර පාඩම් ගණන් හදන්න පුළුවන්. උනාට ඔප්පු කරන එකත් ඔයගලන්ට තේරෙනවා. ඒකයි කරන්නේ. ඉතින් මතක තියෙන්න ඕන සමීකරණ හතර ගණන් හදන්න. තව තප්පර 30ක් දෙන්න. ඊට පස්සේ අපි හතරවෙනි සමීකරණය ඔප්පු කරමු. එක පන්ති වල එක විදිහට ඔය සමීකරණ ඔප්පු කරන්නේ නැති කොහොම කරත් අවුලක් නැහැ. කොහොම හරි අන්තිමට ගන්න සමීකරණය තමයි අපිට වැදගත්. මොන ක්‍රමයෙන් කරත් අන්තිමට එකම සමීකරණ හතර තමයි අපිට හම්බෙන්නේ. හොඳයි. හරිනේ. අපි එන ඊළඟ සමීකරණයට යමු. මම පොඩ්ඩක් මේ ටික මකන්නම් මේ ඉඩ මදි හින්දා. නමකුවා. දැන් අපිට මුලින්ම සමීකරණයක් ආව මෙහෙම. නෑ අපි ත්වරණයට සමීකරණයක් ආවනේ A සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. ඕකනේ ත්වරණය. ඊට පස්සේ ඕකාවා ඊට පස්සේ අපිට ආවා ඕකෙන් අපි ගත්ත එකක් තියෙනවා. ඕකෙන් තමයි අපි ඔප්පු කරගත්තේ මොකද්ද? ඒක හැබැයි දැන් වැඩක් නෑ. v සමානයි u ධන at කියන එකනේ. ඔන්න ඔය සමීකරණ අපේ අංක 1 කියලා ගත්තනේ. ඊට පස්සේ අපි ඔප්පු කරගත්තා s සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t කියලා එක්කත් ඔප්පු කරගත්තානේ. හරි. දැන් මම මෙහෙම දෙයක් කරන්නේ. මම දැන් පොඩ්ඩක් අනවශ්‍ය ටික මකන්නම්. මේක ඕනේ. ඔය පළවෙනි සමීකරණේ a සමානයි v ඍණ u බෙදීම t නේ. මම ඕකේ කාලය යුක්ත කරගන්න. t යුක්ත කරොත් මොකද වෙන්නේ? t a තිබ්බ තැනට a එනවා t තිබ්බ තැනට නේ. එතකොට t සමාන වෙන්නේ මොකටද? v ඍණ u බෙදීම a කියලානේ. ඔන්න කාලයට. දැන් ඔය කාලයට ආපු මේ සමීකරණය මෙතනට ආදේශ කරමු t වෙනුවට. ඒතර අපිට නැස්මයි u ධන දෙක වාරයක් t වෙනුවට v ඍණ u බෙදීම a කියලා ලියන්න පුළුවන්. සමීකරණ. දැන් මම කාපව චුට්ටක් සරල කරගමු. මට ලියන්න පුළුවන් u ධන v එතන මේ u ධන v පදය මම ලියන්න v ධන u කියලා. ඉතින් අවුලක් නැහැ දෙපැත්තම මාරු කරාට නේ. v ධන u වාරයක් v ඍණ u කියන පදේ මම එහෙම ලියනවා v ඍණ u බෙදනවා 2යි a ගෙන්නේ. දෙවාරයක් කියන යට පදේ දෙක ගුණ කරන්න පුළුවන් 2යි a කියලා. හරි. මම දැන් හරස් ගුණිතය දාමු. එතකොට s වාරයක් 2යි a නානේ. එතකොට වම් පැත්තට එනවා 2යි a s කියලා. දකුණු පැත්ත මොකද්ද? ඔයගොල්ලන්ට මතකද? v ධන u වාරයක් v ඍණ u ලියන්න පුළුවන්. මොකද්ද? වර්ග දෙකක අන්තරය කියලා. v වර්ග ඍණ u වර්ග කියලා ලියන්න පුළුවන් නේද? v ධන u වාරයක් v ඍණ u. එහෙමනේ. එහෙනම් v වර්ග ඍණ u වර්ග කියලා ලියනවා. v ධන u වාරයක් v ඍණ u වෙනකොට දැන් v වර්ග උක්ත කරගත්තොත් අපිට එනවා u වර්ගය ධන 2යි a s කියලා. මේක අපේ
හතරවෙනි චලිත සමීකරණය. හරි. ඔන්න අපේ හතරම ඉවරයි. හරි. ඔය ටිකත් ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්න. හරි කියන්නේ ඔය කලියා ඔය ටික කරා කියන්නේ අදට අදාළ තියරි ටික ඉවරයි. දැන් අපි අද ඔය තියරි වලින් ගණන් පහක් හදන්නේ. ඒ ගණන් පහ අමාරු ගණන් නෙවෙයි ලේසි ගණන්. ටිකක් අමාරු ගණන් ටිකක් මම ගෙදරට දෙන්නම්. ඒතර ලබන සතිය අපි ඒ ටිකත් කතා කරලා ඉස්සරහට යමු. ඒතර අද හදන ගණන් බොහොම පහසු ගණන් තමයි අද. තව තප්පර 30ක් දෙන්න ලියා ගන්න. හොඳයි. කාලය ප්‍රමාණවත්. අපි එහෙනම් මේ ටික මකන්නම්. හොඳයි. එතකොට දැන් අපි චලිත සමීකරණයක් ඔප්පු කරගත්තා. බලන්න මේ චලිත සමීකරණ හතරනේ තියෙන්නේ නේද? දැන් ඇත්තටම ගණන් හදන්න ඔප්පු කරපු එක වැඩක් නැහැ. ওই ටික කටපාඩම් නම් ගණන් හදන්න පුළුවන්. v = u ධන at. ඊට පස්සේ s = u ධන v බෙදීම දෙක වාරයක් t. s = ut ධන භාග at වර්ගය v වර්ගය = u වර්ග ධන 2s. ඔය සමීකරණ හතරෙන් ගණන් හදන එක තමයි අද කරන්නේ. ඉතින් කවුරුත් ගණන් හදන්න යන්න එපා. මම හදද්දි පළවෙනි ගාන මම හදද්දි අහගෙන ඉන්න. සමහරට ඔයගොල්ලෝ පන්ති වල කරලා ඇති නේද? චුට්ටක් ඔය පාඩම පටන් ගෙන එහෙම ඇති කරලත් ඇති. ඉතින් දන්නවා වුණාට පොඩ්ඩක් අහන් ඉන්න පළවෙනි ගාන. දෙවෙනි ගාන ඉඳන් ඔයගොල්ලන්ට හදන්න මම වෙලාව දෙනවා. මොකද මට අවශ්‍යයි ඔයගොල්ලන්ට මේ හදන පිළිවෙල කියලා දෙන්න. ඔහේ නිකම්ම දාලා ආදේශ කරලා උත්තරේ ගන්න නෑ. පොඩි රටාවක් තියෙනවා. අපි පුරුදු වෙන මොකද රචනා ගණන් වලදී එහෙම දෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න නම් අපි ඔය ක්‍රමය අනුගමනය කරනවා. හරි. අපි යමු එහෙනම් පළවෙනි ගානට පොඩ්ඩක් හදන්න එපා අහගන්න බලා ගන්න. හොඳ. ගාන කියව ගමු. එයාලා කියනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන අංශුවක් සරල රේඛීය මාර්ගයක 0.5 ms ඍණ දෙක ත්වරණයකින් තත්පර 20ක් චලනය වීමෙන් පසු අත්කරගන්නා ප්‍රවේගයද එවිට සිදුවන විස්ථාපනයද සොයන්න කියලා. එහෙනම් අපි පොඩ්ඩක් රූපයක් ඇඳ ගන්න ඕන. පොඩි රූපයක්. ඔය වගේ වස්තුව ඇඳ ගන්නවා කොටුවක් විදිහට ඇඳගන්නවා. ඇඳගත්තාම දැන් අපි හිමින් සැරේ ටික ලියා ගන්න ඕන. මොකද කියන්නේ? ගමන් ආරම්භන නිශ්චලතාවයෙන්. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුවක් නම් එයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ. ඉතින් ඔහොම ඊතලයක් දාලා අපි එයාගේ ප්‍රවේගය ලියාගමු. මෙතනදී එයාගේ ප්‍රවේගයක් නැහැ. ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? සරල රේඛීය මාර්ගයක ත්වරණය එයාගේ ත්වරණය දීලා තියෙනවා 0.5.
එහෙනම් මෙතන ත්වරණය ලියා ගන්න ඕනේ. ඉතින් ඒකත් අපි පොඩි ඊතලයක් දාලා ත්වරණය ලියා ගමු 0.5 ms ඍණ 2 කියලා ලියා ගමු. ඊට පස්සේ කියනවා ඒ ත්වරණයෙන් තප්පර 20ක් චලනය වෙනවා. ඒ කියන්නේ යාට ගත වෙච්ච කාලය තප්පර 20යි. ඒ කියන්නේ මෙතනදී අපි තුන් කාලය මනින්න පටන් ගන්නෙ නිශ්චලතාවයෙන් ඉන්නකොට. එතකොට තප්පර 20ක් චලනය වෙලා. ඉතින් අපි හිතමු යා තත්පර 20කට පස්සේ තමයි මෙන්න මෙතනට ආවේ. තප්පර 20කට පස්සේ ඉන්න තැන. දැන් බලමු අහන්නේ මොකද්ද කියලා. තත්පර 20ක් චලනය වීමෙන් පසු අත් කර ගන්නා ප්‍රවේගය. ඒ කියන්නේ එයාගේ මෙන්න මේ හරියේදී තියෙන අවසාන ප්‍රවේගය අහනවා. v හොයන්න කියනවා. ද එවිට සිදුවන විස්ථාපනය. විස්ථාපනය කියන්නේ මෙන්න මේ දුරනේ. එයා ගමන් කරලා තියෙන ඔන්න ඔය දුර හොයන්න කියලාත් කියනවා. ඒක තමයි විස්ථාපනය. අපි ඒක ස්ථාගමු. හරි. දැන් ඔන්න ඔය වගේ පොඩි රූපයක් අඳින්නම ඕන. තේරෙනවද? රචනා පේපර් එකේ බහුවර්ණයක් නම් ඕනේ. රචනා පේපර් එක දීපු ගහනක් නම් අපිට ක්‍රමයට ලකුණු දෙනවා. ඉතින් ওই රූපයක් කොහොම අඳින්න. දැන් අපි ඉස්සෙල්ලාම මේ ප්‍රවේගය හොයමුකෝ. v හොයන්න නම් දැන් ඔයාලගේ පැත්තක කොලයක සමීකරණ හතර ලියාගෙන තියෙනවානේ. අපි ඉස්සෙල්ලා දන්න දේවල් ටික බලමු. ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා. ඒ කියන්නේ u දීලා තියෙනවා. නේද? ආරම්භක ප්‍රවේගය අපිට ගානේ දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගය කීයද? නිශ්චලයිනේ. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුව. ඉතින් ඔය දන්න දේවල් ටික u බිඳුවයි කියලා දන්නවා. ඊට පස්සේ ත්වරණය දීලා තියෙනවා. ඒක 0.5යි. ඊට පස්සේ කාලය දීලා තියෙනවා. කාලය තප්පර 20යි. අන්න කාලයක් දීලා තියෙනවා. අහන්නේ ප්‍රවේගය අහන අවසාන ප්‍රවේගය. ඉතින් ඒක ඕනනම් අපි ප්‍රශ්නාර්ථ ලකුණක් දාමු. හොයන එකනේ නේ. v අහනවා. විස්ථාපනයත් අහනවා. s කියාගියත්. දැන් v හොයන්න නම් මොකද්ද කරන්න ඕන? u දීලා තියෙනවා, a දීලා තියෙනවා, t දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් v සමානයි u ධන at සමීකරණේ දාන්නනේ. දැන් ওই සමීකරණේ දාද්දී හොඳට මතක තියාගන්න අපි ධන දිශාවක් තෝරගන්න ඕන. ඒ කියන්නේ සමීකරණේ දාන දිශාව. ඒ කියන්නේ දෛශිකනේ. v කියන්නේ දෛශිකයක්. u කියන්නේ දෛශිකයක්. a කියන්නේ දෛශිකයක්. ඊට පස්සේ විස්ථාපනය කියන්නේ දෛශිකයක්. ඉතින් දෛශිකයකට තියෙනවා දිශාවක්. ඉතින් ওই දෛශික පද්ධතියේ ධන දිශාව කියලා තෝරගන්නේ මොකද්ද කියලා ඔයාලා ඊතලයක් ගහලා පෙන්නන්න ඕනේ මේ රූපෙට මේ සමීකරණයට ඉහැරි. දැන් අපි කියන්නේ දැන් මම ওই ඊතලයේ ගෙවි දකුණු පැත්තටනේ. ඒකේ තේරුම තමයි දකුණු පැත්තට තියෙන ප්‍රවේග ධන ප්‍රවේග. දකුණු පැත්තට තියෙන ත්වරණ ධන ත්වරණ. දකුණු පැත්තට තියෙන විස්ථාපන ධන විස්ථාපන කියන එක ඕක බලන එක්කෙනාට කියලා දෙන්න බලන එක්කෙනාට කියන්න ඕන. ඒ කියන විදිහ තමයි ওই විදිහට ඊතලයක් ගහලා පෙන්නන එක. ඒකින් අනිවාර්යෙන් ඔයාලා කොහේ හරි තැනක චලිත සමීකරණයක් ලියුවොත් අනිවාර්යෙන් ওই ඊතලයේ ගහලා පෙන්නන්න ඕන. හරි. දැන් ඉතින් අපිට v තමයි හොයන්න ඕනේ. එකින් එක ආදේශ කරමු. u කීයද? උඩ අපි ලියා u වලගේ බිඳුවයි. a ත්වරණය කීයද? 0.5යි. t කීයද? එකත් උඩ ලියලා තියෙනවා තප්පර 20යි. එහෙනම් ඔක සුළු කරාම එනවා v සමානයි කීයද? 0.5 වාරයක් 20 කියන්නේ 10යි. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය 10යි කියලා එනවා. අන්න ඔය විදිහට වේගය හොයන්න පුළුවන්. ඊළඟට අපි බලමු විස්ථාපනය අහනවානේ. විස්ථාපනයට තියෙන සමීකරණයක් දාමු මොකක් හරි. අපිට දාන්න පුළුවන් s සමානයි මෙහෙම එකකුත් තියනවා නේද? u ධන v ප්‍රතිම කාර්යයක් t. දැන් මේ සමීකරණය ලියද්දිත් ඔයාලා දිශාවක් පෙන්වන්න ඕනේ. හැම එකකටම ඊතලයක් ගහන්න ඕන. s තමයි හොයන්නේ. u කීයද? ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. v අවසාන ප්‍රවේගය දැන් හොයාගත්තනේ උඩ ගානේ. අවසාන ප්‍රවේගයට ආවේ කීයද? 10යි. බෙදීම 2යි. කාලය කීයද? තප්පර
කාලය උඩ හෙව්ව තප්පර 20යි කියලා. හෙව්වේ නෑ දීලා තියෙනවානේ 20යි. එතකොට ඔන්න දෙකේව 1යි 20 දෙකේව 10යි. බිංදුව දන 10යි 10යි 10 එනවා උත්තරේ මීටර් 100ක් කියලා උත්තරේ එනවානේ. ඔන්න ඔය විදිහට අපිට විස්ථාපනය හොයාගන්න පුළුවන්. එතකොට ඕක තමයි චලිත සමීකරණ ගණන් හදන ක්‍රමය. ඉතින් ඊතලයක් දාලා සමීකරණය ලියන්න ආදේශ කරලා අන්තිම උත්තරේ ගන්න. අන්තිම උත්තරේ ගද්දි මතක ඇතුව ඒකක ලියන්න. ms ඍණ 1 v සමානයි 10 කියලා තිබ්බොත් ලකුණු දෙන්නේ නැහැ. අන්තිම උත්තරේට ඒකක දාන්න. මොකද ඒකක නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. අන්තිම උත්තරේට හොඳේ. දැන් ඔය මට ආදේශ කරද්දී ඒකක දාලා ලියන්න ඕනේ නැහැ. අන්තිම උත්තරේට විතරක් ඒකකයේ තිබ්බම ප්‍රමාණවත්. හරි? විතරක් ඒකකයේ දෙන්න ආරමල ආදේශ කරද්දී ඒකත් එක්ක ආදේශ කරන්න එපා. ඒකක ආදේශ කරන්න ඕනේ නැහැ. අන්තිම උත්තරේට ඒකකයක් තිබ්බම ඇති. හොඳයි. ඔය ගාන ඔයගොල්ලෝ ලියාගෙන සම්පූර්ණ කරගන්නකො. ඔය විදිහටම ලියාගන්න. ප්‍රශ්නයත් ලියාගෙන උත්තරෙත් ලියාගන්න. විනාඩි 4ක් විතර දෙන්නම්. මම ඊළඟට දෙන්න ගානක් එක තනියෙන් හදන්න ඕන. විනාඩි 4ක් 5ක් දෙන්නම්. ගානක් ලියාගෙන රූපෙත් ඇඳගෙන උත්තර ටිකක් ගන්න. ඒ වගේම මතක තියාගන්න ඔක්කොම SI ඒකක වලින් තමයි ආදේශ කරන්නේ. ඔය පැයට කිලෝමීටර එහෙම දුන්නොත් ඒවා තප්පරයට මීටර් කරලා ආදේශ කරන්න ඕන. SI ඒකක වලින්ම තමයි ඔය සමීකරණ වලට ආදේශ කරන්නේ. තව විනාඩියක් ගන්න. හොඳයි නේද? කාලය ඇතිද? තව තත්පර 30ක් දෙන්නම් කවුරු හරි ලියාගත්තේ නැත්නම් ලියාගන්න. අපි ඊට පස්සේ ගානක් හදමු. ඒක ඔයාලා තනියෙන් හදන්න. අත හදන්න ටිකක් ඔන්න ඔය වගේ ලේසි ගණන් ටිකක්.
හොඳයි මං හිතන්නේ කාලය ප්‍රමාණවත් හරි අපි යමු ඊළඟ ගානට හරි ඔන්න ගාන ඉස්සෙල්ලා ගාන ලියා ගන්න ඔයගොල්ලෝ කොලේක තාපව වීඩියෝ එක බලලාමන ගාන හොයාගන්න වෙන්නේ ගාන කොලේක ලියා ගන්න ගාන ලියා ගන්න ඉතින් විනාඩි එකක් දෙකක් ඇති ඊට පස්සේ ගාන හදන්න පටන් ගන්න ඔයගොල්ලෝ ගාන හදන අතරේ මාත් හිමින් සැරේ හදන්න පටන් ගන්නම් මට විනාඩි 5ක් 10ක් 5ක් ඇතුළත වගේ ගාන හදලා ඉවර කරමු හරි ගාන ලියාගෙන හදන්න පටන් ගන්න පොඩි රූපයක් දෙන්න ඊට පස්සේ ටික ලකුණු කරගන්න ඊට පස්සේ දන්න ඒවා ටික ලියන්න හොයන්න ඕනේ ඒවා ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණු ටිකක් දාගෙන සුදුසු සමීකරණ දාලා ගාන විසඳලා උත්තරේ ගන්න තියෙන නිශ්චලතාවයේ සිට නියත ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක් 5 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබාගෙන ඇති මොහොතේ සිට තත්පර 10ක් ගත වූ විට මීටර් 150ක විස්ථාපනයක් සිදුවේ. තොර රථයේ ත්වරණයද විට ලබාගෙන ඇති ප්‍රවේගයද සොයන්න. බලමු. රූපයක් ඇඳ ගන්න දත් ටික ලකුණු කරලා උත්තරේ ගන්න බලන්න. 5 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබාගෙන ඇති මොහොතේ සිට තත්පර 10ක්. ඒ කියන්නේ එතන ඉඳන් තමයි කතා අපිට වැදගත් වෙන්නේ. එතකොට මෙතනදී ප්‍රවේගය 5යි. එතන ඉඳන් තත්පර 10ක් චලිත වෙනවලු. කියන්නේ එතනදී තමයි t සමානයි බිඳුව. මේ මොහොතේ සිට තත්පර 10ක්. මෙතනට එන්න ගත වෙලා තියෙන තත්පර 10ක්. විස්ථාපනයේ 150යි. කියන්නේ මේ කාලය තුල යා ගමන් කරලා තියෙන දුර මෙන්න මේක විස්ථාපන. එක 150යි. අහන්නේ ත්වරණය අහනවා. ත්වරණය මම ඒ කියලා ගන්නම්. ඒක දන්නේ නැහැ. ඒක හොයන්න ඕන. වේගය අවසාන ප්‍රවේගය අහනවා. ඔන්න දෙන්න අහනවා. ඉතින් දන්න දත්ත ටික අනිවාර්යෙන් පැත්තකින් ලියා ගන්න. ත්වරණය දීලා තියෙනවා. නෑ ත්වරණය අහනවනේ නේ. ඒක හොයන්න ඕනේ. ඔයාලා හදාගෙන යන්න මගේ එක බලාගෙන ඉන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ හදන්න. ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා. කාලය දීලා තියෙනවා. විස්ථාපනය දීලා තියෙනවා. ත්වරණය අහනවා. ප්‍රශ්න. ඊට පස්සේ අවසාන ප්‍රවේගයත් අහනවා. ඒ සහ වී තමයි අහන්නේ. ඉතින් බලන්න මොකක් හරි සමීකරණයක් දාලා උත්තරේ ගන්න පුළුවන්. ත්වරණය හොයන්න UTS දන්නවා ඒ තමයි දන්නේ නැත්තේ. චුට්ටක් බලන්න සමීකරණ. මම තව විනාඩියකින් ගාන හදන්න පටන් ගන්නම්. ඔයගොල්ලෝ හදාගෙන යන්න.
දාන්න පුළුවන්. නිශ්චිත ක්‍රමයක් නැහැ. ඕන සමීකරණයක හදන්න පුළුවන්. මොකෙන් හැදුවත් අන්තිමට එකම උත්තරේ එන්න ඕන. SUT දන්නවා ඒ විතරක් අහනින්ද මට හිතෙනවා මේක දාන්නත් හොඳයි කියලා. මොකක් දැම්මත් අවුලක් නැහැ. S සමානයි UT ධන භාගයයි AT වර්ගය. S දීලා තියෙනවා 150යි. U දීලා තියෙනවා 5යි. T දීලා තියෙනවා 10යි. ධන භාගයයි. A දීලා තියෙනවා ඒ තමයි අහන්නේ. T දීලා තියෙනවා 10යි. එතකොට 10 වර්ගය කියලා එනවා. එතකොට අපි 150 සමානයි 50 ධන 10 වර්ගයේ 100යි 100 බෙදීම 2 50යිනේ 50යි කරන 50යි සමානයි 150 ගියාම 100 එතකොට එනවා 2යි ms ඍණ 2 කියලා උත්තරයක්. බලන්න ඔයගලන්ට ආවද කියලා. මේක උත්තරයක්. ඊපස්සේ v ට ඉතින් මොකක් හරි දාන්න ඕගොල්ලෝ නේද? v නම් දැන් ලේසියිනේ දැන් v සමානයි 2 ධන 80 වගේ එකක් දැම්ම නම් හරි v. u පහයි ඒකත් දැන් කාලය ගත වෙලා තියෙනවා තප්පර 10ක් දීලා තියෙන්නේ. ඒකට 5යි 10 වරක් 2 20යි 20යි 5යි උත්තරේ 25යි කියලා එනවා. එතකොට ඔන්න අවසාන ප්‍රය ගියා. දැන් මතක තියාගන්න මාත් පොඩි වැරද්දක් කරා ඊතලයේ දාන්න අමතක කරන්න එපා. සමීකරණය ලිව්වොත් දිශාව පේන්න ඊතලයක් දාන්න. හරි උත්තර ආපු නැති අය ලියා ගන්න. විනාඩි 3ක් විතර දෙන්න. 2ක් 3ක් දෙන්න. ඔයාලට දෙන වෙලාව මදි නම් පොඩ්ඩක් වැඩි වෙලාවක් අවශ්‍යයි නම් මට පොඩි මැසේජ් එකක් දාන්න මම ඔයාලට ලියා ගන්න දෙන වෙලාව වැඩි කරන්නත් පුළුවන්. හරි විනාඩි 2ක් 2කමාරක් දෙන්න ලියා ගන්න. ඔය විදිහම තමයි ඉතින් සුදුසු සමීකරණේ තෝරලා දාන හැකියාව තියෙන්න ඕනේ. තව විනාඩි 1කමාරක් ගමු. තව විනාඩියක් ගන්න. ඉස්සෙල්ලා තොරණය හොයලා පස්සේ තමයි මම ප්‍රවේගය හෙව්වේ. ඉස්සෙල්ලා පස්සේ තොරණය හොයන්න නිකන් වෙන සමීකරණ දාලා. හරි මොකක්ද දැම්මත් උත්තරය ඔක එන්න ඕන. හරි මම හිතන්නේ කාලය
ප්‍රමාණවත්. අපි එනම් ඊළඟ කොටසට යන්. මේක මකන්නම්. ඊළඟ ගානට අපේ යන්. ගාන තියෙනවා. ගාන ලියාගෙන හදන්න පටන් ගන්න. මාත්‍රාව ටිකකින් පටන් ගන්න. මම ඕන පැත්තකින් උත්තරෙත් ලියන්නම් කාට හරි මේ උත්තරේ හරිද කියලා බල ගන්න වගේ ඕන නේද? හදලා ඉවර වුණා කියලා. sorry මේක ඔය ගන්න. උත්තරේ කොහෙන්ද ලියන්නේ? එතන ලියන්නම්. කරණයට එන්න ඕන මන්දනයක් එන්න ඕන ඍණ 5යි. ඍණ 5ක මන්දනයක් එන්න ඕන. කාලය න්‍යාය අහන්නේ. කාලයට එන්න ඕන තප්පර 3ක්. ඔය උත්තර දෙක ගන්න බලන්න. හතරයි මාත් හදන්න පටන් ගන්න. දත්ත ටිකේම ලියන්නම් බලන්න ඔයගොල්ලොත් ලියනවා හරිද කියලා. ආරම්භක වේගය 25යි. යනවා මීටර් 52.5 විස්ථාපනනේ. ප්‍රවේගය අඩු වෙනවලු 10 දක්වා. ඒතර අවසාන ප්‍රවේගය 10යි. මන්දනය අහනවා. කියන්නේ ඒ අහනවා. කාලයක් ගැන අපි තුන් t සමානයි 0යි. මෙතනට එද්දි t කාලයක් ගත වුණා. කාලයක් සින්දන්නේ ටික ලියාගෙන සුදු සමීකරණය දාන්න ඕගොල්ලෝ. ආරම්භක ප්‍රවේගය දාන්න. අවසාන ප්‍රවේගයක් දාන්න. 10යි. විස්ථාපනයක් දාන්න. S 52.5යි. කාලය දාන්න එක අහනවා. කාලයයි තොරණයයි තමයි අහන්නේ. ඔයගොල්ලෝ හදන්න. මම කියන ඒවා. හදන විදිහ හිතා ගන්න බැරි කෙනෙක්ට තමයි මේ කියන්නේ පුළුවන් අය හදාගෙන යන්න. තොරණය අහනවා. කාලය තොරණය හොයන්න පුළුවන්. මේක දැම්මනම් හරිනේ. කොහෙන් දැම්මත් එකම උත්තරේ එන්න ඕන.
625 CF ගියා CM 625 ගියා 525 ඍණ උත්තරයක් කියන්නේ උත්තරේට එනවා ඍණ 525 50.5 525 50.2.5 10 10 බෙදීම දෙක එනවා තරණය ඍණ 5ක් ඒ මන්දනයක් නේ තියෙන්නේ ඒකින්ද ඍණ උත්තරයක් එන්න ඕනනේ බලන්න ඔයගලන්ටත් මේ උත්තරය ආවද කියලා ඒක ආවනම් කාලයත් හොයන්න කාලයට එන්න ඕන තප්පර 3ක් දාන්න ඒ කියන්නේ ත්වරණයට ඇවිල්ලා තියෙන ඍණ 5ක් ඒකින්ද ඒට දාන්න ඕන ඍණ 5 ඍණ උත්තරේ දාන්න ඕන කාලය තමයි 10 සමානයි 25යි ධන ඍණෙන් ගුණ වුණාම ඍණ 5යි ඍණ 5යි t වම් පැත්තට ගත්තම ධන 5යි t කියලා එනවා ධන 10 දකුණු පැත්තට ගත්තා ඍණ 10 25න් 10ක් ගියාම 15යි 5 1යි 5 3යි එතකොට t එනවා තප්පර 3ක් කියලා එන කාලයත් ආවා ඒතරේ ආපු නැති අය ලියාගන්න මම විනාඩි 2ක් වගේ දෙන්න තප්පර 30ක් ගමු හරි කාලය ප්‍රමාණවත් මම එහෙනම් ඊළඟ ගාන දෙන්නම් ඒක තනියෙන් හදන්න
මාත් ඊට පස්සේ පටන් ගන්නවා. ඔන්න ගාන. හරි. පටන් ගමු හදන්න. ගාන ලියා ගන්න, ලියන්න නැතුව හදන්න එපා. විනාඩියක් වගේ ඇතුළත ලියාගෙන රූපය ඇඳලා හදන්න පටන් ගන්න. ඔය උත්තර මම එන මං පාවිච්චි කරන සමීකරණ වලින් මෙන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලගේ සමීකරණ වෙන අනික් සමීකරණ වලින් උත්තර ගන්න පුළුවන්. හැබැයි අන්තිම උත්තරේ එකම එන්න ඕන. ඔන්න හරි. දැන් හදන්න තියෙන්නේ. හොයන්න ඕන මොනවද? දන්නේ මොනවද? ඔක්කොම ලියලා තියෙන්නේ. හදන්න තියෙන්නේ. UST. ඔව්. තොරණ එකපාරම හොයන්න පුළුවන් නේ. බිංදුව වාරයක් 12 බිංදුවයි. තුළහේ වර්ගය 147. තිකේව 1යි තිකේව 72. 216 කියන්නේ 72 වාරයක් 3. 72 1යි 216 72 3. තරුණ තරණේනවා 3යි ms තරණයට බලන්න ඔයගලන්ට 3ක් කාට කියලා. අවසාන ප්‍රයෝගය නම් ඉතින් පුළුවන් නේ. ඒක අවුලක් නැද. තරණය වාගත්තට පස්සේ හරි ලේසි. බලන්න වීට එන්න ඕන 36ක් වගේ. එනවද කියලා බලන්න.
චුට්ටක් ගණිතය ඔයගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්න ඕන. භෞතික විද්‍යාව කරන්න ගණිතය ටිකක් පුළුවන් වෙන්න ඕන. පොඩි සරල සුළු කිරීම කරන්න පුළුවන් වෙන්න ඕන. ලොකු ගණිත දැනුමක් ඕනේ. පොඩ්ඩක් පුළුවන් වෙලා තියෙන්න ඕන. UP. අන්න උත්තර දෙක. විනාඩි දෙකක් දෙන්නම් සම්පූර්ණ කරගන්න. ඔයාලා මන් දන්නේ ගන්න සමහර පන්ති වල ගොඩාක් අමාරු ගණන් හදනවා මේකෙන්. එහෙම එච්චරම අවශ්‍ය නැහැ නිකන් බොරුවට එහෙම අමාරු කරගන්න ඕනේ. ඒ ලෙවල් විභාගෙදී එහෙම අමාරු ගණන් එහෙම ගොඩක් අහන්නේ නැහැ. ඒ කියන්නේ අමාරු නෑ ඒ ලෙවල් විභාගේ අහන ගණන්. ඇත්තට මීට වඩා පොඩ්ඩක් මෙච්චරම ලේසියවත් අහනවා. අට ඊට වඩා චුට්ටක් සංකීර්ණ කරනවා සාමාන්‍යයෙන්. ඒනට ගොඩාක් අමාරු කරන්නේ නැහැ. අපි ඊළඟට පස්සේ අද අන්තිමට හදන ගාන මේ A level pass paper බහුවර්ණ ගානක්. එතකොට ඔයගොල්ලන්ට මේ මට්ටම තේරෙයි. මේකෙන්ද ගොඩාක් අමාරු ගණන් හදාද එහෙම කරන්න අවශ්‍ය නැහැ. තව තත්පර 30ක් ගන්න. ඊට පස්සේ මේ ඊළඟ ගානට යන්න. අපි හදුවා ගණන් 4ක් නේ. තව ගණන් 2ක් වගේ තමයි හදන්න මම අරගෙන ආවේ. හොඳයි. කාලේ ඇති කියලා හිතනවා. අපි එනම් යමු ඊළඟ ගානට. නමකුවා අන්න හරි. ගාන ලියාගෙන හදන්න පටන් ගන්න. ගාන කියවලා හදමු. දැන් ගොඩක් ගණන් හැදුවානේ 4ක් විතර. දැන් පුළුවන් වෙන්න ඕනේ තනියෙන් හදන්න අන්තිම උත්තරේ එනකන්. අන්තිමට එන්න ඕන උත්තර ටිකත් මම ලියන්නම්. ඔයගොල්ලෝ අරන් බලන්න. මෙන්න මේ උත්තර එන්න ඕන. මෙන්න උත්තර එනවද බලන්න.
ආරම්භක ප්‍රවේගය දීලා නැහැ ඒක අහනවා u තප්පර කාලය දීලා තියෙනවා තප්පර 5 විස්ථාපනයක් දීලා තියෙනවා මීටර් 100යි මේ දුර දීලා තියෙනවා මීටර් 100 අවසාන ප්‍රවේගය දීලා තියෙනවා 25යි ආරම්භක ප්‍රවේගය කියන්නේ u අහනවා ත්වරණය අහනවා දත්ත ටික ලියාගෙන හදන්න u දීලා නැහැ නේ ඒක හොයන්න කියන එකනේ v දීලා තියෙනවා කාලය දීලා තියෙනවා විස්ථාපනය දීලා තියෙනවා ආරම්භක ප්‍රවේගය අහනවා ත්වරණය අහනවා පහයි 100යි 25යි හරි දැන් සමීකරණයක් දාලා උත්තරේ ගන්න ආයු ගන්න බලන්න ඔයගොල්ලොත් මෙහෙම දෙව්වි කියලා මේ සමීකරණයට දාලා ගන්න සීය සමානයි u තමයි අහන්නේ v 25යි කාලය 2යි නෑ බෙදීම 2යි කාලය 5යි බලන්න හදලා පහේවා 1යි 100ට පහේවා 20යි එතකොට යට දෙක වම් පැත්තේ උඩ 20න් වැඩි වුණාම 40ක් යනවානේ එතකොට 40 සමාන වෙනවා u ධන 25ට u වෙනවා 40න් 25ක් ගියාම 15ක් පළවෙනි උත්තරේ හරි දැන් ත්වරණයක් කරන්න ත්වරණය නම් හරි ලේසියිනේ එකම සමීකරණයෙන් තමයි ගන්න වෙන්නේ කලින් ගත්ත එකෙම තමයි මොකක්ද දාන්නේ දකුණු පැත්තට දාමු v සමානයි u ධන 25යි u 15යි ත්වරණය අහනවා කාලේ තප්පර 5යිනේ එතකොට 15 25න් 15ක් ගියාම 10යි සමානයි 5යි a කියලා එනවා 10 බෙදීම 2 5 උත්තරේ එනවා 2යි ඔන්න ත්වරණයේ උත්තරේ ත්වරණයේ 2යි කියලා අවශ්‍යයි හදාගන්න මම විනාඩි 2ක් විතර අමතර කාලයක් දෙන්න
හරි නේද? සප්තාහයක් ගන්නකො. ඊට පස්සේ අපේ අන්තිම ගාන අතට කරන ඒ ගාන ඔයගොල්ලෝ හදන්න. හරි. කාලය ප්‍රමාණවත්. අපි යමු ඊළඟ ගානට. අද උඹ ගාන ලියා ගන්න. ඔක බහුවර්ණ ගානක්, විභාග ගානක්. ටිකක් නිකම්ම සමීකරණය දාලා ගන්න බෑ. පොඩ්ඩක් රූප ඇඳගෙන ගානක් කියන්න, ගාන ලියාගෙන රූපය ඇඳගෙන උත්සාහ කරමු. මම ටික වැඩිපුර වෙලා දෙන්න. විනාඩි 5ක් විතර දෙන්නම් ඔයගොල්ලන්ට හදන්න. මම පොඩි කාර් එකක් බස් එකක් එහෙම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ රූපයක් ඇඳගන්න. කියන්නේ බස් එකක් විදියට මන්දින්න එපා. ඒ ඔහොම නිකන් කොටු විදියට දැම්මත් කමන්නේ. තත්ත ටික එහෙම මාත් ලියන්නම්. ඔයගොල්ලෝ කාර් එක ඉඳන් නවත්තලාලුනේ තියෙන්නේ පටන් ගද්දි. එහෙනම් දෙන්නගේම ආරම්භක ප්‍රවේග 0යි. කාර් එකේ ආරම්භක ප්‍රවේගයත් 0යි. බස් එකේ ආරම්භක ප්‍රවේගයත් 0යි. හැබැයි කාර් එකයි බස් එකයි අතර පරතරය මීටර් 100ක්. කියන්නේ කාර් එක නවත්තලා තියෙන බස් එකට මීටර් 100ක් පිටිපස්සේ. ඒකත් මම මේ රූපෙම ලකුණු කරනවා. බස් එකයි කාර් එක අතර පරතරය මීටර් 100. දැන් දෙන්නම එකම වෙලාවේ චලිත ආරම්භ කරනවා. ඇයි සංඥා එළිය කොළ පැහැවූ විට දෙන්නම යන්න ගන්නවලු. කියන්නේ එතකොට හැබැයි යාලා කියනවා මෝටර රථයේ ත්වරණය 6 ms ඍණ දෙකලු. එහෙනම් මෝටර රථයට තියෙනවලු ත්වරණයක් 6 ms ඍණ දෙක. බස් එකට තියෙනවලු ත්වරණයක් 4 ms ඍණ දෙක. දැන් අපිට පේනවා බස් එක ඉස්සරහින් හිටියට
බස් එකට වඩා වැඩි තොරණයක් තියෙනවා අර පිටිපස්සෙන් එන මෝටර රථයට. එහෙනම් මොකද වෙන්න ඕන? තොරණේ වැඩි එක්කෙනා ටික 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 බස් එකට ලං වෙන්න ඕන. එක තැනකදී මොකක්ද වෙන්නේ? මෝටර රථයේ බස් එක පහු කරගෙන යනවා. එන්න එතනට එන්න ගතවන කාලය තමයි යන්නේ. ඉතින් මේ දෙන්නටම මෙතනට එන්න ගත උනේ සමාන කාලය. ඒතකොට t සමානයි t කියලා ගමු දෙන්නට. ඒ වාහනේ කාර් එක ස්ටාර්ට් කරපු වෙලාවෙම කලේ. තමයි චලිත වෙන්න පටන් ගත්තේ. මෝටර රථය පහු කරන්න ගත වෙන කාලය t නම් මෝටර රථයට බස්සේ දෙන්නටම ගත වෙච්ච කාලය t කියලා ගන්න ඕන. දැන් බලන්න හදලා. මේ එතකොට මේ දුරත් අවශ්‍යම මේ දුර x කියලා ගන්න. අකුරු දෙකකුත් දාගන්න සාමාන්‍යයෙන්. ඒක ලේසි. කාර් එකට ඕන නම් c අකුරක් දාගන්න. බස් එකට b අකුරක් දාගන්න. කාර් ටික ලියාගන්න. කාර් එකට දන්න දත්ත ටික ආරම්භක වේගය ත්වරණය දීලා තියෙනවා 6යි. විස්ථාපනය කාර් එක කොච්චර දුරක් ගිහිල්ලාද? කාර් එක ගිහිල්ලා තියෙනවා 100 ධන x දුරක් නේ. මේ කාර් එකේ ආරම්භක පීඨිම අවසාන පීඨිම අතර 100 ධන x. කාලය t කියලා ගන්න. t සමානයි t. ඒතර කාර් එකට දාන්න පුළුවන් සමීකරණ තියෙනවා. කාර් එකට දාන්න දකුණු පැත්තට s සමානයි ut ධන භාගයයි at වර්ගය. s කියන්නේ එතකොට 100 ධන x. ආරම්භක ප්‍රවේගයේ බිඳුව හින්දා ut ගුණිතයත් බිඳුව වෙනවා. භාගයයි ත්වරණය 6යි නේ කාර් එකේ. කාලය t නේ t වර්ග. ඒතර අපිට එනවා සමීකරණයක් 100 ධන x සමානයි 3යි t වර්ග. ඕක අපේ පළවෙනි සමීකරණය. ඔන්න ඔය වගේම සමීකරණයක් බස් එකටත් ගන්න. ඔය සමීකරණ දෙක සමගාමී සමීකරණ විදියට විසඳලා තමයි ඔයාලට කාලයක් හොයන්න වෙන්නේ. කාලය හොයන්න වෙන්නේ. බස් එකටත් ඔහොමම සමීකරණයක් හදාගන්න. බස් එකේ එක මං වෙන බස් එක බීට බස්සේ ආරම්භක ප්‍රවේගයත් බිඳුවයි. බස්සේ ත්වරණය 4යි කියලා තමයි ගිල්ලේ. 4යි. බස්සේ ගමන් කළ දුර බස්සේ දැන් ඉන්නන්නේ බස්සේ අන්තිමට ඉන්න තැන අතර පරතර x නේ. බස්සේට ගත වෙච්ච කාලය t. දැන් එහෙනම් බස් එකටත් ওই සමීකරණයම දාන්න. බස් එකේ s කියන්නේ x. u බිඳුවයි භාගයයි ත්වරණය 4යි t වර්ග. ඒකට එතන එනවා අපිට සමීකරණ x සමානයි 4 2යි t වර්ග. දෙවෙනි සමීකරණය. ඔන්න ඔය සමීකරණ දෙක විසඳන්න. සමගාමී සමීකරණ විදියට. ඒක උත්තරයක් බලන්න කීයක් එනවද කියලා ඔයගොල්ලන්ට.
next හරි next කැපෙනවා 100 සමානයි 3යි t වර්ගයෙන් 2යි t වර්ගයම t වර්ග දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් t එනවා 100 වර්ගමූලය 10. ඒතර ගත වෙච්ච කාලය තප්පර 10 කියලා. විනාඩි දෙකක් පමණ කාලයක් දෙන්නම් හදපු අය හරි ඒක ප්‍රශ්න හදපු නැති අය තව විනාඩියක් ගන්න හරිනේ